නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අලංහිතේ වච්ච කාංකිතුං අලං විචිකිච්ඡිතුං කාංකණීයච පනතේ ඨානේ විචිකිච්ඡා උප්පන්නා ස උපාදානස්සකෝ හං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ යුවල ප්‍රමුඛව සිටින ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි, සංසාර ගමන් මාර්ගය නරක් පැත්තට හරවා ගැනීම, හොඳ පැත්තට හරවා ගැනීම නම් මේ ක්‍රියාමාර්ග තුනක් ඔස්සේ තථාගත බුදු පියාණන් වහන්සේ ලොව පහළ වෙන විට පැවැත්මකට හසු වෙච්ච සත්ත්ව කොට්ටාසයක් තමයි හිටියේ. කොතරම් විමුක්තියක්, සදාකාලික විමුක්තියක් ගැන කතා කළත් ඒ හැම එකක්ම ආයතනයක් බවට පත්වමින් සසරේම රැඳුන ඇරුණාම සසරින් මිදීම නම් වූ මේ උත්තරීතර ප්‍රතිඵලයට මාර්ගයක් ඒ ඉගැන්වීම් තුළ තිබුණ බව ඒ අතීත ಭಾರತ ඉගැන්වීම් හදාරන අපට අද වැටහෙන්නේ නැහැ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ තිබුණ දේවල් ගැන මම මේ කතා කරන්නේ. ඒ අපට නම් කරන්න පුළුවනි පුද්ගලයෙක් වශයෙන් ගත් කල පුද්ගලයෙක් කරන කියන ක්‍රියාකාරකම් තුළ ඔහුගේ තීරණය වෙන අනාගතය මත අවසන් මොහොතේ ඔහුගේ චේතනාවට එන පැත්ත පාප කර්ම යනුවෙන් නම් කළොත් පවෙන් පරලෝ යාම. පුණ්‍ය කර්ම යනුවෙන් නම් කළොත් පින්නෙන් පරලෝ යාම. ධ්‍යාන කර්ම යනුවෙන් නම් කළොත් ධ්‍යානෙන් පරලෝ යාම. මේ තමයි තුන් ආකාරයකට සත්වයා නරක, හොඳ සහ වෙනස්, වඩාත් හොඳ කියන්න කැමතිත් නෑ මම ඒකට, ආකාරයට මේ අනාගතය සකසා ගනිමින් හිටියා. මේක තමයි ಭಾರತ දර්ශනය වුණේ. එතනින් එහාට යමක් තිබුණේ නැහැ. මේ පදනම මත තමයි ඕන කෙනෙක් සමග වාද විවාද කළේ, සාකච්ඡා කළේ එදා හිටපු චින්තකයින්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම කිසියම් ආකාරයකින් මේ පදනම ඉක්මවා ගිය වෙනත් දෙයක් කියවෙන බැවින් ඔවුන්ට ඒක ප්‍රශ්නයක් වුණා. සමහර අයට මේ තථාගතයන් වහන්සේගේ හෙළිකිරීමේ පෙළදහම ප්‍රශ්නයක් කරගත්ත කතාවක් සංයුත්ත නිකායේ හතර පොත නැත්නම් සලායතන වර්ගයේ අග කොටසෙහි කුතුහල ශාලා නමින් පවතිනවා. මෙහි මේ දේශනා පාඨය උපුටා දැක්වීම වශයෙන් නොඑක් වර මම ඔබට ඉදිරිපත් කරලා ඇති. නමුත් මෙය ඉදිරි වසරේ සමහර බොදු නිවෙස්වලට ලැබෙන ආදර්ශ පාඨයක් වන නිසා ඒක පැහැදිලි කරලා ඉන්න එක අනුග්‍රහක බාතුන්ගේ ආරාධනාවෙන් අපි කරන්න ඕන කරුණක්. එහිදී මේ කතාව කෙටියෙන් කියලා අපි වැඩි විස්තර ගැන කතා කරමු. වච්චගොත්ත පිරිවැජියා තථාගතයන් වහන්සේ වැඩ සිටින තැන පැමිණ සතුටු වෙලා
කතායත් කළ යුතු පිළිසඳර කතා කරලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. නොයෙක් ආගම්වල අය මේ කුතුහල ශාලාවට රැස්වලා සිටිය උන් අතර කතාවක් ඇති වුණා. පූර්ණ කාශ්‍යප පිරිස් සහිතව ප්‍රධාන ආචාර්යවරයෙක් වෙලා මතවාදී කියාගෙන යනවා. බොහෝ ජනයා අතර හොඳයි කියලා සම්මතයි. අතීතයට ගිය කලුරිය කරපු ශ්‍රාවකයෝ ඉපදුන තැන් කියනවා. අසවල් තැන උපන්නා. එහෙම කියනවා. ඒ වගේම මක්කලි ගෝසාල, නිකණ්ඨනාත පුත්ත, සංජයල බෙල්ලට්ටි පුත්ත, අජිත කේස් කම්බල මේ හැමෝමත් මෙහෙම පිරිසක් පිරිවරාගෙන සංචාරයේ යමින් යද්දි මේ කුතුහල ශාලාවට පැමිණෙනවා. ඒ වගේම බොහෝ ජනයා අතර හොඳයි කියලා පිළිගැනීමක් තියෙනවා. ඔවුන් තමන්ගේ ශ්‍රාවකින් මිය ගියාම ඔවුන් අසවල් තැන ඉපදුණයි කියනවා. යම් ශ්‍රාවකෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වෙලා උතුම් තත්වයට පත් වුණා කිව්වත් ඔහුත් අතීතයට ගියෙන් කලුරිය කලට උපන් තැන් කියනවා. අන්න මම අර කියපු කාරණාව. ඔවුන්ට ජීවිතයෙන් එහා පැත්තට ශ්‍රේෂ්ඨත්වයට පත් වී උපන් තැනක් තියෙනවා. සත් ශාස්ත්‍රවරුන්ටම. දැන් මේ ඔක්කොම දිහා බලන් හිටපු කෙනෙක් තමයි මේ වච්චගොත්ත බ්‍රාහ්මණයා. ඔහු ඊළඟට කියනවා අයම්පිකෝ සමන ගෝතමෝ සංඝේච්ඡේව ගණීච ගණාචාර්යෝච ඥාතෝ යසස්සී තිත්තකරෝ සාදු සම්මතෝ බහුජනස්ස සෝපි ශාවකං අබ්බතීතං කාලකතං උප්පත්තිසු ව්‍යාකරෝති. ඔබ වහන්සේත් මේකෙන් කියන්නේ ගෞතමයන් වහන්සේත් පිරිස් සහිතව ඉන්නවා. පිරිසකට ආචාර්ය වෙලා කීර්තිදරව ඉන්නවා. තමන්ගේ මතවාදය කියාගෙන යනවා. ජනතාව අතර සම්මත වෙලක් තියෙනවා හොඳයි කියලා. අතීතයට ගිය කලුරිය කරපු ශ්‍රාවකයෝ ඉපදුණු තැන් කියනවා. අහවල් තැන උපන්නයි කියලා. යම් පුරුෂයෙක් ශ්‍රේෂ්ඨත්වයකට පත් වුණා නම් ඒ ශ්‍රාවකයා ඉපදුණු තැන් කියනවා. ඒ වුණාට සමහර ශ්‍රාවකයෝ ගැන තණ්හාව සිඳ දැම්මා, සංයෝජන ඉක්මවා ගියා, මානය මනාකොට අවබෝධ කිරීමෙන් දුක් අවසන් කළා කියනවා. ඇර උපන් තැන් කියන්නේ නැහැ. අර අනිත් අය වගේ. එතකොට බවත් ගෞතමයන් වහන්සේ ගැන මට සැක ඇති වෙනවා, විචිකිච්ඡාව ඇති වෙනවා. ශ්‍රමණවත් ගෞතමයන්ගේ ධර්මය අවබෝධ කරගන්නේ කොහොමද කියලා. මෙන්න ඔය සෙසු ආගම් සහ ಭಾರತයේ පැතිරීගේ ආගම් අතර බුදු සමයේ විශේෂත්වය. මේ විශේෂත්වයමයි අපි වටහා ගන්න ඕන. අවාසනාවකට මේ විශේෂත්වය පිළිබඳ අවධානය අපෙනුත් අපේ සමාජයෙන්ුත් ගිලිහිලා ගිහින්. අපේ බෞද්ධ බහුතර සමාජයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ පවෙන් බැහැර වී පින්කම් කරමින් දෙවියන් අතරට යාම හෝ මතු උපත සාර්ථකවත් කරගෙන අනාගත බුදුවරයෙක් හමුවේ Taman තේරුම් නොගත්ත නිවන කියලා එකක්. මොකද තේරුම් ගත්ත නම් ඕක කොහොම ප්‍රාර්ථනා කර කර ඉන්නේ අනාගත බුදුවරයා එනකල්. පිළිබඳව සිහිනමාවෙන් ඉන්න එක. ඒ නිසාම තමයි මේ ඔවුන් මේ සොයාගෙන තිබුණා වූ පරලෝ යන මාර්ග තුන ඉක්මවා යමින් තථාගතයන් වහන්සේ මේ සමහර අයට කියන්නේ නැති කාරණාව. සමහර අයට කියනවා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ බවට පත් වෙලායි බ්‍රහ්මලෝකියාවෙමත් කියනවා. සමහර අය
දුක් නැති කරගත්තා. කෙලෙස් නැති කරගත්තා. තණ්හාව සිඳ දැම්මා. සංයෝජනයන් ඉක්මවා ගියා කියන හිට එහාට ප්‍රතිඵලයක් නැහැ. මෙන්න මේක පිළිබඳව තථාගතයන් වහන්සේ කළ ප්‍රකාශය තමයි මම අර මාතෘකා පාඨයේ වශයෙන් ඔබට ගත්තේ. අලංහිතේ වච්ච කංකිතුන් අලං විචිකිච්ඡතුන්. වච්ච සැක කරන්න සුදුසුමයි. විචිකිච්ඡා කරන්න සුදුසුමයි. සැක ඇත යුතු තැනමයි විචිකිච්ඡාව උපදින්නේ. වැරදි කියන්නේ නැහැ. ඒ වුණාට සෙසු ශාස්ත්‍රවරුන් ඉක්මවා යමින් තථාගතයන් වහන්සේගේ පැහැදිලි කිරීම ගැන සඳහන් කරන පාඩේ ඊතර තමයි තියෙන්නේ. ස උපාදානස්ස කෝහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්ස. තව ඉතරහරක් තියෙනවා. සීතාපි වච්ච අග්ගි ස උපාදානෝ ජලති නෝ අනුපාදානෝ. එවමෙයකෝ වච්ච ස උපාදානස්ස උප්පත්තිම් පඤ්ඤාපේ මිනෝ අනුපාදානස්සති සාති. උදාහරණය. කොයි වගේ දෙයක්ද කියලා කියනවනම් ගින්නක් දැල් වෙන්නේ උපාදාන සහිතවමයි. උපාදාන රහිතව නෙමෙයි. ඔබ යම් කිසි දෙයකට අමුද්‍රව්‍යයකට ගිනි තැබුවොත් එහෙම ගින්න උඩට යනවා. රික්තකේ නැත්තම් වාතාශ්‍රය නැති තැනකුණොත් එහෙම ගිනි දැල් වලට අල්ලා ගන්න දෙයක් නැහැ. වාතය අල්ලාගෙන තමයි උඩට යන්නේ. අන්න ඒ වගේ වච්ච මං උපතක් පනවන්නේ උපාදාන සහිත කෙනාට පමණයි. උපාදාන රහිත කෙනාට නොවේ. මෙන්න මේ බුදු සමයෙන් පෙන්වන උපාදාන සහිතකම තුල ගමන සහ උපාදාන රහිත වීම කියන කාරණා දෙක අපි බෞද්ධ පින්වතුන් හැමෝම තේරුම් ගන්න ඕන. නමුත් මේ උපාදාන සහිත වීම කියන එක තේරුම් ගන්න පුද්ගලයෙක් වශයෙන් දන්නා දැනුම ප්‍රමාණවත් නැහැ. පුද්ගලයෙක් වශයෙන් කියන්නේ අපි මව්කුසින් බිහිවන කෙනෙක් ඉන්නවා ජීවිත අවසානය දක්වා ජීවත් වෙනවා. තරුණයා තරුණිය මව්පියා ආච්චිසියා බවට පත් වෙලා පරලෝ යනවා කියලා දැනගත්තට ඒ පුද්ගල විභේදනේ නැත්තම් බෙදීම ප්‍රමාණවත් නැහැ. ඒ බෙදීම තුළ අපට පවේ නරක බව සහ දුක් විපාක, පිනේ හොඳ බව සහ සැප විපාක, ධානය වැඩි දියුණු කර ගැනීමේ ලෞකික ධානසෝ විපාක විග්‍රහ කරන්න පුළුවනි. අපාය යන හැටි කියලා දෙන්නයි, දිව්‍ය ලෝක යන හැටි කියලා දෙන්නයි, මවලෝ යන හැටි කියලා දෙන්නයි. ඒ අය කවුරුත් මේ සලායතන වර්ගයේ සඳහන් ආයතන කතාව හෝ එහෙම නැත්නම් ඊට පෙර පවතින තුන්වෙනි කොටසේ සඳහන් කන්දක වර්ගයේ සඳහන් ස්කන්ධ පංචකයේ කතාව හෝ භාවිතා කළ බවට සාක්ෂි නැහැ. නමුත් සලායතන ක්‍රියාකාරීත්වය ස්කන්ධ ක්‍රියාකාරීත්වය පාවිච්චි කරන්නේ නැතිව උපාදාන සහිත වීම හෝ රහිත වීම විග්‍රහ කරන්න බෑ. දැන් බලන්න වත්මන් සමාජයේ අය වෙනසුන් නොසන් නිපදිලා බුදු සමයට අයත් නැතුව හෝ අයත් හෝ ඔය සුරාව සූදු දුරාචාරය ආදී කොට ඇති දුස්චරිත සොකී ජීවනෝපාය බවට පත් කරගෙන මේ යනවා. පුද්ගලයෝ මේ යනවා. අපි බැනරේ උද්ගහනවා නිවන් සැප ලැබේවා කියලා පරලෝකියා කියලාත් කියනවා. ගිය දිහා පිළිබඳ අපි කවුරුත් දන්නේ නැහැ. කම්මු පරිද්දෙන් මේ පරලෝකියාය කියන සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඔහුගේ ජීවිතේ බලවත් උනේ අකුසල කර්ම පැත්ත නම් අකුසල කර්මෙන් පරලෝ යන්න සිද්ධ වුණා. සදාචාර සම්පන්න ධර්මතා පිළි අරගෙන භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසක උපාසක කෙනෙක් නැත්නම් මව්පිය කෙනෙක් විදිහට ජීවත් වෙලා කාලෙන් ධනෙන් සමෙන් සමාජ මෙහෙවර කරලා ගුණකාරක පුද්ගලයෙක් වශයෙන් සමුගන්නවා. අපි ඒත් පරලෝකියයි කියලා කියනවා. ඒත් නිවන් සැප ලැබේවා කියන බැනරයක් ගහනවා. ගිය තැන දන්නේ නැහැ. නමුත් අපට ඒ ගත කළ ජීවිතයන්ව ගත් කල ඔහුගේ අනාගතය
පින මූලකටගත් ජීවත් වෙන බැවින් පිනෙන් පරලෝ යාම කියන අනාගතයට සම්බන්ධ වෙනවා. ඔබට හුරු නැති වුණත් ಭಾರತೀಯ සමාජයේ මේ දෙක අතහැරලා මීට එහා සත්‍යයක් ගැඹුරක් හොයන්න ගියාය. වනාන්තරගත වී රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, ලෝභයෙන් ද්වේෂයට, පවෙන් පිනට යන සිත මේවට ඇවිදින්න දෙන්නේ නැතුව එක තැනකට අල්ලලා කොටු කරලා මේ අදහස් යටපත් කරලා 아무තු තැනකටපත් කරගන්නවා. බලෙන් නොසන්සුන් වෙන්න තියෙන හේතු යටපත් කොට බලෙන් සංසුන් කරගත්ත මේ සිතේ සංසුන් බවක් තියෙනවා. නමුත් ඒකට තථාගතයන් වහන්සේ පසුකාලීනව අරුතක් සපයමින් ඔවුන් මේ ලබාගත් විහරණයට දිට්ඨ ධම්මසුඛ විහරණය තහ සාන්ත විහරණය කියන වචනේ පාවිච්චි කළ ඇරුණාම බුදු සමයෙන් පෙන්නන සංසිඳීමෙන් වාසය කිරීම නම් වූ සල්ලේක විහරණය යොදන්න දෙන්නේ නැහැ. තවදුරටත් අපට බුදු සමයේ කාමරූප අරූප භවත්‍රයන් හැදෑරීමේදී රූපාවචර ධානයෙන් කාලක්‍රියා කිරීම, අරූපාවචර ධානයෙන් කාලක්‍රියා කිරීම කියන දෙපැත්තෙන් රූපවා බඹලව 16න් එකකටත් අරූපී බඹලව 4න් එකකටත් මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිට සියලුම දෙනා පරලෝ ගිය බව දැනගන්න හම්බ වෙනවා. දැන් මේ තථාගත වචනයට අනුගත් කල ඔවුන්ට උත්පත්ති හමු වුණා. ඒක අපායද දිව්‍ය ලෝකද බ්‍රහ්ම ලෝකද කියලා එකක් නැහැ. මොකද්ද පෙන්වන්නේ? මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාටයි. දැන් විවරණය කරගන්න. පව නරකයි. පවේ උපාදානය තමයි කායස්කවිදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති සඳහා පාවාඩ එනනු ලැබුවේ. ලෞකික වශයෙන් මිනිසුන් අතර සහ දෙවියන් අතර පැවිද්දේ සුවපත් ජීවිතයක් සඳහා පින හොඳයි. නමුත් පිනේ උපාදානය තමයි කායස්කවිදෝ පරම්මරණ මනුස්ස දෝබග්ගං මනුස්ස සෝබග්ගං දිව්‍ය සහවතං කියන තැනට උත්පත්තියට පාර කැපුවේ පිනේ උපාදානය. විකල්ප ක්‍රියාමාර්ගයක් වශයෙන් ධානයේ ඉහාත්ම ප්‍රතිඵල හොඳයි, සංසුන්ව ඉන්න පුළුවන්. නමුත් යටපස් වූ කෙලෙස් ඇති බැවින්, නැසුන කෙලෙස් ඇති බැවින් නෙවෙයි. ඔවුන්ටත් කාලක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒ ලෞකික ධාන දෙකෙන්. එතකොට ඔවුන්ට රූපාවචර අරූපාවචර උත්පත්ති හැමුණේ ධානයන්ගේ උපාදානය. පවට වඩා පිනත් හොඳයි, පිනට වඩා ධානයත් හොඳයි. නමුත් මේක ඇතුලේ තියෙනවා නරක උපාදානය. ඔබ තේරුම් ගන්නවද උපාදානයට අයිති කිසිදු කටයුත්තක් තුළින් සසර දුක් කෙලවර කරන්න බෑ කියන එක? අන්න එහෙම ඒ පාරේ පවතින නොමග යනු සුළු ස්වභාවය, ගැලවෙන්න බැරි ස්වභාවය, ගැලවෙන්න පුළුවන් මාර්ගය එලි කළ උත්තමයා තථාගතයන් වහන්සේ. එතකොට භවගාමිත්වයේ ප්‍රධාන හේතුව උපාදානය. භව නිරෝධගාමිත්වයේ ප්‍රතිපදාවකට අවශ්‍ය නම් ඔහුට වෙන්න ඕන කාරණාව නෝ අනුපාදානස්ස. උපාදාන සහිත වීම නෙමෙයි, රහිත වීම. හොඳයි, ඉතින් පවපින ධානය නැත්නම් දාන සීල භාවනාදී මේ කර්ම ඔක්කොම උපාදාන රහිත කර්ම නම් උපාදාන රහිත කර්මයක් කරලා උපාදාන සහිත ප්‍රතිඵලය ලබන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? ඒ කියන්නේ වත්මන් බුදු සමය සිවස් 7ක් 8ක් තිස්සේ පවෝස්සේ බුදු සමය නෙවෙයි, ඒ බුදු සමය බිලේවලේ ගහගත්තට බුදු සමයට අදාළ නැති අය පවෝස්සේ භවගාමී, පිනෝස්සේ භවගාමී, වනාන්තරගත වී කෙලෙසුන් තවන පැත්තට ගියා නම් යෝගාවචරයෙක් වශයෙන් ධානෝස්සේ භවගාමී. ඇයි බුදු සමයේ භවගාමී ප්‍රතිපදා තුනෙන් එකකට හිරි වුණේ? බුදු සමයේ ත්‍රිපිටකය තුළ පෙන්වන්නා වූ භව නිරෝධගාමී ප්‍රතිපදාවට අගලු දැම්මේ කවුද? ඒ දොර වසා වැසුනේ ඇයි?
මට මතකයි අපට ඇති සැපත සැසරින් මිදීමේ කියලා ගීත් ගා කවිපදයක් 80 ගණන් වල. දැන් ඔබට තේරුම් ගන්න කරුණක් තිබෙනවා. ජීවත් වෙන්න ඕන උපන් අය. ඒ සඳහා ආදායම් මාර්ග සරි කර ගන්න ඕන. කැම්බීම් මැදුම් පැළඳුම් ආහාර පාන බෙහෙත් හේත් තමන් යටතේ මෙහෙවර කරන අයට අවශ්‍ය වැටුප් ලබා දෙන්න අවශ්‍ය ආදායම් මාර්ග සපයා ගන්න ඕන. ඒවා කලින් කලට උපදින ආදායම් මාර්ග වශයෙන් ජීවනෝපායන් වශයෙන් නවීන ක්‍රමෝපායන් වශයෙන් ඒවා වැළඳ ගන්නත් ඕන. ඒවට එකඟ වෙන්නත් ඕන, එකතු වෙන්නත් ඕන. පායාසි රාජාඤ්ඤ සූත්‍රයේ සඳහන් හනමිටියම කර තියාගෙන යන්න ඕන කතාව බුදු සමය පිළිගන්නේ නැහැ. කාලානුරූප වෙනස් වෙන්න වෙනවා. ඒ ජීවන ප්‍රතිපදාව සතාගත බුදු සමය තුළ සකස් කර පවතින දෙයක්. ඒක ප්‍රතික්ෂේප කරප එකක් නෙවෙයි. නාන්න එපා, කන්න එපා, අඳින්න එපා, දරුවන් හදන්න එපා, විවාහ වෙන්න එපා කියලා එහෙමත් බණ මේ රටේ කියනවා. මට තේරෙන්නේ නැහැ. ඒ ගත කරන ජීවිතයේ මෙහෙවරක් වෙන පැත්තට කටන ගමන් මේ වැසූ කොටස සමාජයට එලි කරලා දෙන්න වෙනවා. මේ වච්චගොත්ත පිරිවැජියට තථාගතයන් වහන්සේ එලි කළ තවත් ප්‍රතිපදාවක් මේ තුල තවත් ජීවිතේ තියෙනවා. අර ප්‍රතිපදා තුළ තථාගත අනුශාසනාව නොලැබුණා නම් පවොස්සේ පිනොස්සේ ධානොස්සේ උපාදාන වීමෙන් උත්පත්ති ලබන්න සිදුවෙන එක වළක්වා ගන්න බෑ. නත්ති ඉදානි පුනබ්බවෝ නහි ජාතු ගබ්බසෙයං පුනරේතීති. මට දැන් පුනර්භවයක් නැත. මව්ගැබකට ආපහු නැවත එන්නේ නැහැ. ඒ පවෙන්ද, ඒ පිනෙන්ද, ඒ ධානයෙන්ද? ඒ සඳහා බුදු සමය තුළ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් විශ්වාස කරන පිළිගන්න අය සඳහා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාණන් වූ සිවණක් පිරිසකට තවත් ප්‍රතිපදාවක් දේශනා කරලා තිබෙනවා. ඔය ජීවිතේම උපාදානයෙන් මිදීම නම් වූ කටයුත්ත මුල්කටගත් ප්‍රතිපදාවක් වශයෙන් කරගෙන යන එක. මම දකින්නේ පව තුළ පින තුළ ධානය තුළ ප්‍රතිපදාව එකට වඩා එකක් හොඳ වුණාට සුගතිගාමි විපාක තිබුණාට භවගාමී ප්‍රතිපදාව අනාර්ය ප්‍රතිපදාව විපාක වෙනස් වුණාට අනාර්ය ප්‍රතිපදාව මෙන්න මේ උපාදාන රහිත වීමේ ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාවයි. එතකොට එතන වැදගත් වෙන්නේ ඇඳුම් මාරු කිරීම නෙවෙයි. පුද්ගලයාගේ දර්ශනය අනාර්ය භූමියෙන් ආර්ය භූමියට ගේන්න වෙනවා. එවිට සකල බුද්ධ දේශනාම ඔබ පිළිබඳව කළ හැදෑරීමක්. ඔබ පුද්ගලයෙක් වශයෙන් කරන කටයුතු ඇසකරනාසේ දිවකය සිත කියලා දොරවල් 6කට බෙදා අතීතය සහ අනාගතයේ අර්ථ හැර මෙවයින් එකක් වර්තමානයේ මොහොතේ කරන කටයුත්තක් වශයෙන් අරගෙන එය තුළ තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා පෙන්නලා තිබෙනවා පවේ උපාදානය, පිනේ උපාදානය, ධානයේ උපාදානය කියනා වූ මේ පමාද විහාරිත්වයේ ආකාර තුන. ඔබ පිළිබඳ හදාරලා නැති මෙන්න ඔබ ළඟ මේක සිදුවෙන ආකාරය දන්නේ නැහැ. පුද්ගලයෙක් වශයෙන් Taman දකින ජීවිතේ උපත් එකයි මරණ එකයි කියලා දකින
උදේ වුණ කෙනා හවස දක්වාත් ඉන්නවා කියලා කල්පනා කරන ශික්ෂාපද විරතක් මත සමාදන් වී පුද්ගල සංවරයක සිටින අයට මේ උපාදානය වෙන්නේ කොහෙන්ද කියන කාරණේ පිළිබඳ අවබෝධයක් නැහැ. ඒක හොයන්න ඔබව බෙදන්න ඕන. ඔබ තනි පුද්ගලයෙක් වුණාට ඔබ මේ සමාජයට සකස් කරලා තිබෙන්නේ ඇස කන නාසය දිවකය නම් දොරවල් 6ක් දීලා 6කින් ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක් විදිහට. අන්නේ 6 තුල තමයි උපාදානයේ වීම හෝ මිදීම විග්‍රහ වෙන්නේ. අර පුද්ගලයා වශයෙන් දකින සංයමය තුළ සංවරය තුළ ශික්ෂාපද තුළ ඒක විග්‍රහ කරන්න බෑ. ඔය සීලබ්බත පරාමාසය කියන වචනෙන් කතා කරන්නේත් ඕක තමයි. ඔබ දරවල් 6 හෝ ස්කන්ධ පංචකය පිළිබඳ විග්‍රහයෙන් තොරව සංයමයටපත් වුණාට පත් වෙන්නේ කවුද? පුද්ගලයෙක්. ශික්ෂාපද වලින් සංවර වෙන්නේ පුද්ගලයෙක්. එතකොට අර පවෙන් බැහැර වීම, පිනෙන් යුක්ත වීම කියන කාරණා ඊටත් එහාට සිල්වත් වීම සිදු වෙනවා. නමුත් උපාදාන සහිත වෙන සහ රහිත වෙන ආකාරය පිළිබඳ විවරණය කරගන්නට හැකියාවක් නැහැ මේ පුද්ගල සංවරයන් තුළ, ශික්ෂාපද සංවරය තුළ. සිව 7ක් 8ක් පැවසගෙන ආවා තමයි, පවතිනවා තමයි. සත්‍ය වූ ධර්මයේ යටපත් වුණාන් පසු විකල්ප ක්‍රියාමාර්ගයක් වශයෙන් අනුගමනය කළ යුතු තමයි. ඒ මගින් හරිය රැකලා තිබෙනවානේ. නමුත් මේ වදනට අනුව ගත් කල මේ භවගාමී උත්පත්ති අවසන් කරන්න උපාදාන රහිත වෙන හැටි හොයන්න වෙනවා හැමෝම තනි තනිව. අර උපාදාන සහිත වීමේ හොඳ වීම තුල හොඳ වීමේ මාර්ගය තමයි භවගාමීත්වය කියලා කියන්නේ. උපාදානයේ ජීවිතයට එක වතාවක් වෙන එකක් නොවෙයි. දවසට වතාවක් සිදුවෙන එකක් නොවෙයි. මොහොතකට වතාව බැගින් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ උරන් අරමුණ තුළ සිදුවෙන දෙයක්. අන්නේ විග්‍රහය අර ශික්ෂාපද සංවරය තුළ, සිත කය වචන සංවර කර ගැනීම තුළ නෑ. එහෙනම් අප ළඟ සිදුවෙමින් පවතින දේ තථාගතයන් වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහ කරමින් පෙන්නනවා. 아무ත දෙයක් නෙමෙයි, අපි ළඟ සිදුවෙමින් පවතින දේ වෙනත් වචනකින් පෙන්නනවා. ඔබ ඒක තේරුම් ගන්න ඕන. දැන් ඕක ශාස්ත්‍රීය වචන වලින් තොරව පෙන්නන විදියකුත් තිබෙනවා මේ සමාජයේ. දරුවෝ සුන්දරයි සුරතල්. දරුවන්ට ආගමක්, ජාතියක්, රටක්, කුලයක්, උසස් පහත් මොකක්වත්ම නැහැ. ආරම්භක අවස්ථාවේදී 100%ක්ම නිවැරදි නැහැ කියන දේ ආර්ශාසන් වශයෙන්. ඒ නිසාම උන් තුළ නොසංග වෙන බවක්, අවංක භාවයක් අපි දකිනවා. ඒ දරුවන්ම ක්‍රමයෙන් කයින් වැඩෙත්ම කියන දේ අහන්න නැති හිතුවක්කාර, දඩබ්බර, ඔය විවිධ තවත් වචන එකතු කරන්න පුළුවන් අශීලාචාරය බවට පත් වෙනවා. ජාති ආගම් කුල ભેදෙන් තුළ මේ රටේ ලෝකේ ඕන තැනක මේක වෙන ආකාරයේ පිළිබඳ විග්‍රහයක් මව්පියන්ට, ගුරුවරුන්ට විග්‍රහයක් කරන්න බෑ. ඉස්සරට වඩා දැන් දඩබ්බරයි, හිතුවක්කාරයි කියන දේ අහන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මෙන්න තථාගතයන් වහන්සේ මෙන්න මේ ජීවිතය තුළ විග්‍රහයක් කරමින් පුද්ගලයා වශයෙන් නෙවෙයි, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කරන කටයුතුත් එක්කලා ඔහු ලෝකෙත් එක්කලා බන්ධනයක්, ඇලීමක්, මුලාවක්, ගැටීමක්, මුලාවක් ඇති කරගන්න පටන් ගන්නවයි කියලා පෙන්නනවා. ඇලීමකින් ගැටීමකින් තොරව සුන්දර ලෝකේ ජීවත් වෙන්නට ලබා තිබුණා වූ වරම අහිමි කර ගනිමින්
ඇලීම මුලාව ගැටීම මුලාව නම් වූ කාරණයක් එක්ක මේ ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ජීවිතය දුක විසින් ආක්‍රමණය කරන බව. දුකක් නැතුව ජීවත් වෙන්න තිබුණ ජීවිතය සැප හොයා යන ගමනේදී අධ්‍යාපනයෙන් මුදලින් යාන වාහනෙන් යම් කිසි සුවයක් ලැබුණට උපාදානය නම් දෝෂය විසින් ජීවිතය දුකටපත් කරන බව පෘථග්ජන කිසිවෙකුට තේරෙන්නේ නැහැ. ඒ තමයි බුදුවරුන්ගේ සොයා ගැනීම. ඒ බුදුවරුන්ගේ සොයා ගැනීම ඔබේ ජීවිතයේ බුදුවරුන්ගේ කරුණු පැහැදිලි කිරීමට පෙර සිදුවන දෙයක් වශයෙන් තේරුම් ගන්න. එතකොට ඒ උපාදාන කියන වචනෙන් මොනවද වෙනව ඇත්තේ? ලෝකයේ ගැටුමකින් තොරව ජීවත් වීම සඳහා දීලා තිබුණා වූ සංවේදී භාවනාත්මක මනස වෙනුවට ඇලෙමින් ගැටෙමින් මුලාවෙමින් අනාගතයක් හදන මෙතනින් ඉවර කරන්න බැරි භවගාමිත්වයක් හදන සසරට බැඳලබන ප්‍රතිපදාවකට ඔබ අසුන බව රටේ ජාතිය ආගමේ කුලයේ උගත්කමේ ධනවත්කමේ විවිධ ආභරණවල නාමයන්ගෙන් මේ මුලාවට අසු වෙන්න පුළුවන් බව ඔබට තේරෙනවා. රට නිසා හෝ ජාති නිසා හෝ ආගම නිසා හෝ ස්ත්‍රීභාව නිසා හෝ පුරුෂභාව නිසා හෝ තවත් මොනවා හරි කාරණයක් නිසා ඔබ උපාදානස්ස වුණොත් ඔබ සංයෝජන වූවෙක් සසරට බැඳුන කෙනෙක් බැඳුන හැටි දන්නේ නැහැ. ගැලවීම ගැන කතා කරනවා ගැලවෙන්න පුද පූජා පවත්වනවා. නමුත් උපාදාන නම් වූ බැඳෙන හේතුවට ඔබ අහු වෙලා ඉඳගෙන මිදෙන හැටි කතා කරනවා. උපාදාන නම් වූ හේතුට අහු වෙලා ඉඳගෙන මිදෙන හැටි කතා කළාට උපාදානය නම් වූ හේතුවට අහු නොවි උපාදානය නොවීම හැර වෙන එකට මාවතක් නැහැ. එහෙනම් මා දකින්නේ තථාගතවරු සමාජයට පමාදෝ මච්චනෝ පදං කියන පදෙන් පමාව කියන වචනේ අර්ථ විග්‍රහයක් ලබා දීලා තිනේ මේ පමාව කියන්නේම උපාදාන වෙනවට. එහෙනම් නොපමාව කියන්නේ අපමාදෝ අමත පදන්නේ. උපාදාන නොවි මොහොත අවසන් කරන්නේ කෙසේද? උපාදාන වී මොහොත අවසන් වන්නේ කෙසේද? මෙන්න මේ පර්යාය දෙක පමණයි බුදු සමය උගන්වන්නේ. පමාද ධම්ම පර්යාය අපමාද ධම්ම පර්යාය. ditth ධම්ම පර්යාය කියලා කියනවා. අනේනම් ඔබට තව ටිකක් එහාට එන්න වෙනවා. පොත තුළ පවතිනා වූ මේ පෙළ දහම ඔබ තුළ සිදුවෙන්නා වූ පමාද විහාරයුත්තේ කියන එක බවට තේරුම් කරගන්න. මොනවද උපාදානය වෙන්නේ? පව් විතරද? නෑ. පව් වලිනුත් උපාදානය හදන්න පුළුවන්, පින් වලිනුත් උපාදානය හදන්න පුළුවන්, ධානයන්ගෙනුත් උපාදානය හදන්න පුළුවන්. දැන් අපට වචනයක් හමු වෙනවා උපාදානය දුකයි. දැන් එහෙනම් ඔබට පව තිබෙනවා, පවේ උපාදානය තියෙනවා, පින තියෙනවා, පිනේ උපාදාන, ධානය තියෙනවා, ධාන උපාදාන තිබෙනවා. ඒවට අදාළ විපාක තියෙනවා. නමුත් උපාදානයේ දුකින් ඔබ මිදිලාද? අපාගත සත්වයින් මිදිලාද? දෙවියන් මිදිලාද? බ්‍රහ්මයන් මිදිලාද? නමුත් මේ උපාදානයෙන් මිදෙන මඟ පැහැදිලි කරගන්නට දන්නේ නැති බෞද්ධම කොටස් සමාජයේ මේ සෞපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ මේ තේමාවට දී පින උපාදාන කරගෙන දිව්‍ය ලෝකයන්ට උගන්වනවා. මට කල්පනා වෙන්නේ මෙහෙමයි. අපි තෙර පරපුර කටපාඩමින් පවත්වාගෙන යවිදින් ග්‍රන්ථ සකස් කරලා තාල පුස්තක හොම නැත්නම් නූතන මුද්‍රණීය පුස්තක වශයෙන්
දහම් පෙළ පරිස්සම් කරලා තියෙනවා. ඒ සරියුත් මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාගේ දූරදර්ශී ක්‍රියාකලාපයක වෙලාවේ මේක කටින් කට ගිහින් අතුරුදහන් වෙන්න පුළුවනි. මේක රැක ගන්න ඕන. ඒ නිසා අපි කටපාඩමින් තියාගෙන යමු. කටපාඩම විශ්වාස නැහැ. අපි ග්‍රන්ථකරණය කරමු. ඊළඟ පරම්පරාවල් සංරක්ෂණ ප්‍රතිපදාවක් කරලා තිබෙනවා. මේ මිහිතලයට උපන් අපි මේ සංරක්ෂණ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් නේද මේවා මේ කතා කරන්නේ ලියන්නේ කියන්නේ විස්තර කරන්නේ ඒ ග්‍රන්ථවලින් උපුටාගෙන. වෙනත් ලෝකෙක ගිහින් දිව්‍ය ලෝකේ නිවන් දකින්න උගන්වන අය ග්‍රන්ථාකර පුස්තකාලය වගේ එකක් පොත් ටිකක් හරි තෙර පරපුර වගේ කටපාඩම් කරගෙන දෙවි පරපුරක් හරි එහෙම තියෙනවා කියලා හිතනවද? සසරේ අතරමං කරන්න පාරවල් හදලා දෙන්නේ. මේ විශාල මුලාවල්. ඒ එතකොට ආයෙත් ඔවුන්ට එහෙනම් අපි දෙවියන් අතර ඉපදෙනවා කියම එහෙනම් ඔහු පිනෙන් උපාදානයෙන් පරලෝ යනවා. ඒ උත්පත්ති පණ වලට මිදීමක් හමු වෙන්නේ නැහනේ. ඒ ගිහින් ඒ පිනේ උපාදානයෙන් මිදෙන හැටි දෙවියෝ කියලා දෙයිද? ඇයි එහෙනම් මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්ස දේශනා කියලා බුදුන් වහන්සේ වදාරන්නේ මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වුණොත් තමයි මෙන්න මේ උපාදානෙන් මිදීම නම් මුන් කටයුත්තට මිනිසා උත්සාහ කටයුතුයි. මන්දයත් මිනිසාට තමයි ඇසවල කන තුල නාසය තුල දිව තුල මේ දරවල් හයක් තුල මේ උපාදානයේ සිදු වෙන ආකාරයේ තේරුම් අරගෙන ඒවට මූණ දීලා ඒවා හදන්න පුළුවන්. ඔබට මේ නිරපායන හරිත ලෝකයක්, ඔබට මේ ඇස කන නාසය දිවකය බාහිර විවෘත වූ ලෝකයක්, එවෙන් බාහිර දේවල් ආශ්‍රයෙන් අරමුණු ගන්න පුළුවන් ලෝකයක්. ඕපපාතික ප්‍රේත සත්වයින්ට ඕපපාතික දෙවියන් ආදී සත්වයින්ට එහෙම තියෙනවා කියලා ඔබ හිතුවොත් ඔබේ ඥානෙ දියුණු මදි. ඔබේ ලෝකේ වාගේ අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා හිතන්න එපා. ඒවා වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වෙන්නේ. අපිට වෙනෙන මට්ටමින් යාන වාහන තියෙන ගස්වැල් තියෙන ගංගා ගලන දවල් රැ වෙන ලෝකයක් කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකය කියලා හිතුවොත් එහෙම එතකොට එහෙ ගිහිනුත් පුළුවන් කියලා කල්පනා කරනවා. එයි තවුව තියෙනවා, වැස්ස තියෙනවා, පුස්තකාලය ඇති, පොත්පත් ඇති, අරන් කියවල බලලා එහෙම ටිකක් දීර්ඝ කල්පනා ශක්තියක් ඇති වෙන්න වෙනවා. දැන් බුදු සමයේ උපාදාන සහිත සහ උපාදාන රහිත වීම විග්‍රහ කරන්නේ කුමක් තුලද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, අරමුණ තුල. එහෙම නැත්නම් ඇසේ, කනේ, නාසයේ, දිවේ අරමුණ මුල් කොට උපදින්නා වූ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ. අන්න ඔබට ඔබේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන හැටි තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ සෝපාදානස්ස පැත්ත ඔබට පැහැදිලි කරලා දෙනවා. තථාගතවරුන්ගේ නිර්දේශය උපාදාන සහිත වීම නෙමෙයි උපාදාන රහිත වීම. උපාදාන සහිත වීමෙන් අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයේ සසර ගමනක් ආපු ඔබට තථාගතවරු විශේෂයෙන් හඳුන්වා දෙන මාවත උපාදාන රහිත වීමේ මාවතයි මෙන් පිටත්තර මොනවද ඔබ බුද්ධ ආගම කියලා හොයන්නේ? උපාදානය තුල හදාගත් ආගමික චාරිත්‍ර. ඒ ආගමික චාරිත්‍ර වාරිත්‍රත සුගතිගාමීව සීවස් 7ක් 8ක් තිස්සේ ධර්මයට යටපත් වුනහම වෙන දෙයක් වෙන්න පුළුවන් දෙයක්. බව නිරෝධගාමී ප්‍රතිපදාවවත් උපාදානෙන් මිදෙන මාවත යටපත් වී ගියාම කියලා දෙන්න කෙනෙක් දන්නේ නැත්නම් දහම් පෙළ උපුටා ගන්නට හොයාගන්න බැරි නම් මේ ග්‍රන්ථ ඔස්සේ ඔවුන්ට විකල්පයක් නැහැ. නමුත් තථාගතප්පේ දස්ස ධම්ම විනයස්ස බික්කවේ යුටෝ විරෝචනෝ පටිච්චන්නෝ කියන පදෙන් පෙන්වන්නේ
විවෘත වුණොත් බබලනවා කියන එකේ තේරුම උපාදානය වෙන හැටි කියලා දෙන්න සහ උපාදානයෙන් මිදෙන මාගේ එළි වෙනවා වෙන්න බැරිද? දැන් මේක පොත තුල තියෙන නෙවෙයි. ඇස තුල, කන තුල, නාසය තුල, අරමුණක් තුල වෙන ආකාරය මේ සූත්‍ර දේශනා 100 ගණනක තියෙනවා. මේක නම් පෙන්වන්නේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙන ආකාරය. ඒකයි සලආයතන කියන්නේ. අනිත් පොතේ පෙන්වන්නේ ඒක තුල උපදින ස්කන්ධ පංචකය තුල වෙන ආකාරය. දැන් ඔබට ආйти මේ අවස්ථාවට කියන්නේ සලආයතන. ඔබ යනු ආයතන 6ක එකතුවක්. මේ ආයතන 6න් ඔබට ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්න භාග්‍යයක් ලබා දීලා තිබෙනවා. ඇස් පහගෙන එහෙම ඉන්න කියලා නෑ. හඳුනාගෙන සුවසේ ජීවත් වීම සඳහා කම්කටොළු වලින් ගැලවීම සඳහා උපක්‍රමශීලීව භාවිතා කරන්න ඕන. නමුත් ඔබට අදාළ පෞද්ගලික දුර්වලකමක් හේතු කරගෙන මේ හඳුනාගෙන පරිහරණය කරන්න තියෙන අයිතිය ඔබ අර බෙදාගෙන කන්න තියෙන දේ බදාගෙන කනවා කියලා කියනවා වගේ ඔබ මෙතන ඔබට පනවා තිබෙනා වූ සීමාව ඉක්මවා යනවා. අනේ පනවා තිබෙනා වූ සීමාව ඉක්මවා යනවට කියන උපාදාන වෙනවා හේවත් ප්‍රමාද වෙනවයි කියලා. දැන් ඔබට ලෝකේ තියෙන කාරණා දුක් ගෙනත් දෙන්නේ නැහැ. මෙන්න උපාදානයේ නම් වූ ප්‍රමාදයේ දුක් ගෙනත් දෙන්න පටන් ගන්නවා. එහෙනම් එක ඉන්ද්‍රියක් තුල කියලා දුන්නාම පුද්ගලයෙක් වශයෙන් ළමා කාලයේ සිට අද දක්වා කාලය තුළ ඔබ මෙන්න මේ ක්‍රියා කලාපය තුළ කොතරම් චිත්තාභ්‍යන්තරයට උපාදාන සහිත වීමෙන් කාම උපාදාන, ditthi උපාදාන, ආත්ම උපාදාන, සීලබ්බ උපාදාන යටතේ උත්පත්ති පනවන්ට කාරණා කීසියක් එකතු කරගෙන ඇතිද? ඉන්ද්‍රයන් 6 නිසා අපි කතා කරනවා රූප තණ්හා වශයෙන්, ශබ්ද තණ්හා වශයෙන්, ගන්ධ තණ්හා වශයෙන්, රස තණ්හා වශයෙන්, පොට්ටබ්බ තණ්හා වශයෙන්, ධම්ම තණ්හා වශයෙන්. අන තථාගතයන් වහන්සේ මේ අරමුණ තුල ජීවිත තුනකට ගන්නෙ නැතුව, ජීවිතයේ ඊයේ අදයි කියලා ගන්නෙ නැතුව මේ මොහොත තුල මේ ඇස තුල මේ සිද්ධිය සිදුවෙන ආකාරය පෙළ දහමකින් උගන්වනවා. අන්න ඔබ ඒක අහලා තේරුම් ගන්න. අනුවිතර්කණය, අනුවිචාරණය. දැන් යොදලා බලන්න ඇස තුළට, කන තුළට, නාසය තුළට ඔබට මේ වරද සිදු වෙලා තියෙනවද කියලා. මේ වැඩේ නොකර ඉන්නේ කොහොමද? මේන් ඉවත් වෙන්නේ කොහොමද? ඔන්න බුදුසමයේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම නැත්තම් ප්‍රතිපදාව. මේ වුණ වරද යලි නොවෙන්නට මගක් හදාගන්නේ කොහොමද? ඒ පිළිබඳ මන අවබෝධයකින් එතෙන්ට එනවා වරුණාම කවුරු හරි මොනවා හරි කරන්න කියලා මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් ආගමික නාමයෙන් කළයි කියලා මේ උපාදානයෙන් මිදීමේ කටයුත්ත වෙන්නේ නැත්නම් ඔබ මේ වච්චට දීපු අනාවැකිය ඔස්සේ උපාදාන රහිත වෙන මග දන්නේ නැහැ නේද? මේ කරුණ වටහා ගන්න ඕන. අපිට ලැබී තිබෙන කාලයට අනුව මේක දොරවල් 6 ඔස්සේ 12 වතාවක් විග්‍රහ කරන්න ඉඩ දෙන්නේ නැහැ. එක පැත්තක් පැහැදිලි කරන්නම් පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි ඇස කන නාසය දිවකය සිත කියන ඕනෑ එකකින් එකක් අරගෙන ඒකේ වෙනසට පවතින්නේ අදාළ අරමුණේ නම විතරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ වෙනස විතරයි. එයලුවන ප්‍රමාද විහාරිත්වයට තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා වශයෙන් දොරවල් 6න් සසරට ඇලීම විග්‍රහ කරන්නේ. ඒක පොත තුළ තිබුණාට ඔබේ ඇස තුළ සිදුවෙන ආකාරය, අරමුණ තුළ සිදුවෙන ආකාරය ඔබ තේරුම් ගන්න. එතකොට මොනම ශික්ෂාපදයක් තුළවත් ඒක වළක්වන්න බැරි බව තේරෙනවා. එහෙම සිදුවෙන එක පමාද විහාරීත්වය වශයෙන් තථාගතයන් වහන්සේ වදාරනවා. ඒ පමාද විහාරියත්වයෙන් මිදෙන්න අදාළ ශික්ෂාපද සංගමයක් නැහැ.
ඒ පමාද විහාරිත්තේම නොකර ඉන්න එක තමයි අපමාද විහාරිත්තය. ඒකම තමයි අරස උපාදානස්ස කියන අවස්ථාවම නොඅනුපාදානස්ස උපාදාන රහිත වීමට යොදා ගන්න ඕන. අනන්ත සංසාරයේ වර්තමාන මොහොත උපාදාන සහිත වීමට යොදාගත්තා. එබැවින් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් කාම රූප කාරූප මොනත් බබත්‍රි ඇවිද්දත්. ඔබට බුදුවරුහම මේ කරුණු පැහැදිලි කරලා මෙන්න මේ මොහොත උපාදාන සහිත වීමට යොදා ගන්න කියලා කිව්වොත් ඔබ එහෙම කෙනෙක් වෙන්න කැමති නම් එහෙනම් ඔබ පෙළදහමට ආපු කෙනෙක් මාර්ගයට ආපු කෙනෙක් ඔබට උපාදානයෙන් මිදීමේ ඵල අර කර්ම විපාක වෙනකොට උපාදානයෙන් මිදෙන මොහොතක් පාසා ලෝකෝත්තර නම් වූ විපාකයක් හිමි වෙනවා. ඒ තේරුම් ගන්න ඕන නේද? එනිසා විභාගයට ලියන්න පාඩම් කරගත්ත පෙළේ හිර වෙලා ඉන්නේ නැතුව දැන් බලන්න ආපහු. ඕනෑම මේ ලෝකෙට සම්බන්ධ බාහිර සිද්ධීන් සම්බන්ධයෙන් ඔබට පෙනීමක් ඇදීමක් දැන් ඔය කරුණු තුනක් එකතු වෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ වදාරනවා. එසේනම් ප්‍රසාදයේ සමග ඒකට අදාළ රූපයක සෙවණැල්ල ඇසට වැටෙන එක. මම පුංචි ප්‍රත්‍ය විතරයි. මේ අද දක්වා ධර්මයේ තේරුම් ගන්න හදන්නේ අද නම් අද දවස් දක්වා ඔබ මේවා ආශ්‍රයෙන් ලෝකේ ලාභ ආශ්‍රයෙන් අරගෙන ඔබට අදාළ එසට හම්බ වෙන දේවල් විරුද්ධවාදීන් පාක්ෂික අයද වශයෙන් අගයන් එකතු කරමින් බොහෝ කල් භාවිතා කරලා තියෙනවා. ඔබේ සිතට අද ඒ ආය දකින්නකොට එන්නේ පරණ හදාගත්ත එක මෙන්න මේක මෙතෙන්ට මතුවෙන එකට මේ තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. මේ Taman හදාගත්ත පස්ස වෙලා තියෙන කොටසේ බර මතුවෙන්නට බාහිර ප්‍රසාදයේ හෝ ගෝචර රූපය නැත්නම් ඇසේ නම් රූපය සහ ඇසේ ප්‍රසාදයේ කනේ නම් ශබ්දයේ හෝ ශබ්දේ සෝත ප්‍රසාදයේ බාහිරපත්‍ය වෙනවා ඇතුළතින් Taman හදාගත්ත දේනවා. විඳින්නේ බාහිර වස්තුව නෙවෙයි Taman හදාගත්ත මේ බර. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. පස්සපච්චා වේදනා තනිකරම Taman හදාගත්ත කුණු ගොඩක හිරවීම. බාහිර ලෝකෙ නෙවෙයි තියෙන්නේ. ඒකට එකතු කරගත්ත අගයට අනුව වේදනාපච්චා තණ්හා. තණ්හා කිරීම. ඇහෙනම් රූප තණ්හා, කනෙනම් ශබ්ද තණ්හා අන්න. ඒකට ඇලෙන ගතිය. ඇලෙන හෝ ගැටෙන ගතිය. අන ඇලෙන්න ගැටෙන්න ගියාපුවම ඒ තණ්හා කියන කාරණේදී තමයි ඒක මම බවට පත් වෙනවායි කියලා පෙන්වන්නේ. ඔන්න එතකොට ඇහි කනේ නාසයට එන දෙයින් තමයි මම හැදෙන්නේ. තණ්හා වුණාම උපාදාන වෙනවා අන්න තැන. ස උපාදානස්ස. මේ සිත නැසුණට චිත්තාභ්‍යන්තරයට හේතුවක් ඉතුරු වෙන්නට සිදුවෙන එක. ඒකට කියනවා භව. අනාගත පැවැත්ම සඳහා හේතු ඉතුරු වීම. දැන් අන්න මේක පෙන්වනවා ඇස තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. අරමුණ තුළ බලන්න ජීවිතේ එක වතාවයි කියලා නෙමෙයි. එහෙනම් ඒක රූප තණ්හා. කන තුළ නම් ඕකමයි ශබ්ද තණ්හා. නාසය නම් අරමුණේ ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් සසරට බැඳී දොරවල් හයටම හරි. එහෙනම් ඒවයින් හොයන්නේ පවද පිනද ධානයේ ඒ උපාදානයේ ඔස්සේ ඔබට එහෙනම් සෞපාදානස්සකෝ අන්න ජීවිත අවසානයේට එන්නේ ධානලාභියාට ධානයේ පාපකාරියාට පාපේ පුණ්‍යකාමයාට පින. නමුත් පෘථග්ජන මට්ටමේදී පුද්ගලයෙක් වශයෙන් උපාදානපච්චා භවනම් භවපච්චා ජාති. උත්පත්තින් ඉහාත්මාසයනොත් මේක තරහ වෛරය ක්‍රෝධයේ වශයෙන් තියපෙක උපදිනවා. පරලෝ වශයෙන්ොත් ජීවිත අවසානයේට ශරීරය අතහැරුණාට අර තබපු බීජ ඔබට බීජ හේතුව නම් ඵලය ලබා දෙනවා. දැන් පෘථග්ජනය මොනවද දන්නේ? දන්නේ පව පින ඔස්සේ සතර හදන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සතර හදන්න දිගන්නේ නෑ. ඒක ලෝකේ තිබුණා ඒ ශාස්ත්‍රය ඔක්කොම.
ඒ හදන මොහොතම නොහදා මිදෙන්නට අර උත්පත්ති පනවන වළක්වන්නේ උපාදාන රහිත වීමට වර්තමානයේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම විදර්ශනා භාවනාවයි. අර අනිත්‍ය භාවනා වුණාට ඒවා වැඩිම යම් වැඩිම භාවනා කියන්නේ යමක් වඩනවා කියන එකනේ. ඒවා තුළ උපාදාන සහිත වෙනවා. උපාදාන රහිත වීම වැඩිමක් සිදුවෙන්න ස්කන්ධ පංචකය ඒ මොහොතේ නැත්තම් සලායතනෙන් අරමුණේ මොහොතේ අනාගත ඵලයක් උපදවන්නේ නැතිව වර්තමානයේ නිමාවටපත් වෙන ආකාරයට කටයුතු කරන්න ඔපේ සිහිය දියුණු කරගන්න ඕන. එනිසා සසර හදන අය භවගාමීන් පව ඔස්සේ පින ඔස්සේ ධාන ඔස්සේ මේ මොහොතේ සසර අරමුණට ඇලී තණ්හා උපාදාන භව කිරීමෙන් අනාගත ඵලයක් උපදින හේතු චිත්තාභ්‍යන්තර ගත කිරීමෙන් සසර හදනෝ උපාදානස්ස. හදන්න නැතිව ඉන්න බැරිද? පුළුවන්. හැදුවත් භවගාමීත්වයට ඇදිලා කාමරූප භවරූපවත්‍රය ඔස්සේ කොතරම් දුර කොහොම යන්න වෙයිද? ඒ යුගවලට ඒ කාලවලට තිබෙනා අභියෝග සඳහා දැවෙන් තැවෙමින් මුණ දෙමින්. උපාදාන රහිත වීමෙන් පත්වෙන්න තිබුණා වූ තැන එපයි කියලා ප්‍රතික්ෂේප කළ වරදට ඔබට දඬුවම හමු වෙනවා. දැන් මෙන්න මේ විදිහට බෞද්ධයින්ට පුද්ගලයන් වශයෙන් කරන ක්‍රියාව වෙනකොට මේ ඇසේ කනේ නාසය කරන අරමුණක ක්‍රියාකාරීත්වය භවගාමිත්වයක් සිදු වෙන බව, භවයට බැඳෙන බව, භවයට බැඳෙන කිසිම ක්‍රියාමාර්ගයක් තුලින් භවෙන් නිදහස් වෙන්න බැරි බව. ඒ කරන අය තේරුම් ගනිත්වා. භවයට බැඳෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් භවගාමී. පවේ උපාදානයේ, පේ උපාදානයේ, ධානයේ උපාදානයේ භවගාමී. පවේද පිනේද ධානයේද නැ උපාදානයෙන් මිදීම භව නිරෝධගාමී. අන්න බුද්ධ ශ්‍රාවකයෙක් වෙනවා කියලා කියන්නේ, බුද්ධ පුත්‍රයෙක් වෙනවා කියන්නේ කන බොන අඳින පළදෙන කටයුත්ත අතහරිනවා කියන එක නෙවෙයි. අර භවගාමීත්වය අතහැර මේ මොහොතේ භව නිරෝධගාමීත්වයේ හැසිරෙනවා අනිත් අයට නොදැනෙන්න. ලද අවස්ථාව උපාදානෙන් මිදීම සඳහා වේදිකාවක් බවට පත් කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්නකොට අන්න ඔහුට බුදුන් එලි කළ අමෘත් මග උපාදානයෙන් සසරට යන මග වෙනකොට උපාදානයෙන් මිදීමෙන් සසරට නොයන මග බුදුන් වෙත යන මග සදාකාලික සැනසීම වෙත යන මග අසංකත ධාතුව වෙන යන මග නිවන් දකින්න මග ඒ බුදුන් වෙත යන මග කිව් පවණින් දෙපයින් යන ගමනක් එහෙම නැත්නම් බාරණාස ඉසිපන්දනාරාමයට පාගමනින් ගිය ගමනක් වගේ හිතන්න එපා. උපාදානය කර ගැනීම තුළින් නේක දුක් හදාගෙන විඳින මනුස්සයින්ට උපාදානයෙන් මිදීම නම් වූ තැන ප්‍රධානය කරමින් ওই දුකින් මුදවා ගැනීමට මේ බුදුරජාණන් වහන්සේ වෙත එන්නෝ හැමෝටම ඉඩ සලසා දීමට උන්වහන්සේ සූදානමින් ඉන්නවා. උන්වහන්සේ කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියන අර්ථයෙන් එහෙම නෙමෙයි. සියලු බුදුවරු ඒ සඳහා ඔබ එක දෙයයි කරන්න ඕන. මේ මොහොත උපාදාන නොකර අවසන් කරන්න ඉගෙන ගන්න ඕන. බුදුන් වෙත යන්න නම්. ඒක තමයි මේ සූත්‍ර දේශනාවල උපාදානය කර ගැනීමට අරමුණ අල්ලා ගැනීම, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මමත්වයෙන් ගැනීම වශයෙන් උත් අල්ලා නොගැනීම අනිත්‍ය වශයෙන් උත් පෙන්වලා තිබෙන්නේ. අරමුණ අල්ලා ගැනීමට තමයි නිත්සුකාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. අරමුණ අල්ලා ගන්නේ නැත්නම් අනිදුක්ඛානාත් වශයෙන් බලනවා. අන්නේ අරමුණ අල්ලා ගැනීම නිත්සුකාත්මයි, අල්ලා නොගැනීම අනිදුක්ඛාත්මයි කියන අවබෝධයට ඔබ එන්න කෙස්වල, ලොම්වල, මල්වල, නියවල අනිත්‍ය බලන්නේ නැතුව, හිතේ හට ගන්න දේ හටගෙන නැති වෙන එක අනිත්‍ය කියලා කියා ඉන්නේ නැතුව,
අනිත්‍ය ප්‍රතිඵලයක් උපාදාන රහිත වෙන්නේ. නිත්‍යකට ගැනීමේ ප්‍රතිඵලයක් තමයි උපාදාන සහිත වීම. මෙන්න මේ සියුම් තැන ගෝචරය කරගන්න තරම් ඔබේ නුවණැස පහළ වෙන්න ඕන. එතකොට අර මොහොතමයි තින්නම් සංගති පස්සෝ ඇහෙහු කනවනාසේ. බාහිර ප්‍රත්‍ය ප්‍රසාදේ ගෝචර රූපේ ඇහෙනම් කනේනම් සෝත ප්‍රසාද සද්ද රූපේ මේවා ප්‍රත්‍ය. මේවට එන්නේ පරණ පිළිණු වෙලා ගිය ඔබ හදාගත්ත මතයක්. ඒක තමයි සංකප්ප රාගය කියන්නේ. ඔබ විඳින්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඔබ හදාගත්ත මේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හදාගත් එකක්. ඒකයි නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මෙන්න මේක අද දැන් එකක් නෙමේ පරණ එකක්. එනිසා ඒකට එකතු වෙන්න එපා. මේ තුන එකතු වීම පස්ස නම් ඒකට එකතු වෙන්නේ නැත්නම් පස්ස නිරෝධා. එහෙනම් වේදනා තණ්හා උපාදාන වෙන්න දෙයක් නෑ නේද? මේ නේද බුදු සමය අතහැරීම. පරණ සවන් කැලලට යන්න කිව්වයි කියලා කියන්නේ අන්න ඒ වගේ. තමන් හදාගත්ත තමන්ට දුක් දැනක් දෙන්නා වූ මේ පරණ කොටස සිත තුළින් එන්න ඇරලා එකතු නොවීමෙන් අතහැරීමට උපන්න කුසල් දුරු කිරීම කියලා කියනවා. මහරුක්ක සූත්‍රේ නම් දාපු දරණකින් ගින්දර ඇවිලලා නෙවෙයි. දැන් එතකොට තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් චිත්තාභ්‍යන්තරගත වීමක් නැහැ. තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරාය පෙළ තණ්හා උපාදාන භව නැත්නම් භව නිරෝධෝ නිබ්බානම් විද්‍යාය මුක්ති. ඔන්න මිදෙන මාවත. ජීවිතේ එක කතාවක් නෙමෙයි. මොහොතක් පාසාම වර්තමාන මොහොතේ මේ මිදෙන මාවත අනුගමනය කරන පුද්ගලයා පටිසෝතගාමී ආයස්තිද පුරුෂද ගිහිද පැවිදි කියලා නැහැ. උපාදාන රහිත වෙන්නට. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා. සසර ගමන නිමා කිරීම සඳහා කළ යුත්ත මේ දහම් පෙළ තුළ මෙන්න මෙයයි. තවත් පෙළි වන තරම් තිබෙනවා. ඒ එක පෙළක් තුළින් ඔබ තුළින් වෙන්න ඕන දේ තේරුම් ගන්න වෙනවා. සසර ගමන නිමා කරන්න. සසර ගමන හදන මොනම ක්‍රියාකලාපයක් තුළ සසර ගමන නිමා වෙන මාවත නැති බව දැන්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ තාම භවගාමියෙක් බව තේරුම් ගන්න උත්සාහ කරන්න. පෘථග්ජන මට්ටමේ නම් බුදුවරු ලෝට හෙළි කළ වල්දාව භව නිරෝධගාමී ප්‍රතිපදාවට එන්න. ඒ රටක් ජාතියක් ආගමක් පමණ ඔබත් දුකින් ගලවා ගන්නා වූ සුපිරි ප්‍රතිපදාවක්. නොසිතූ පුදුමාකාර සැනසීමක් ජීවිතයට ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක්. ඒ ලැබෙන සරණ තමයි ධර්මයේ සරණ කියලා කියන්නේ. එතකොට ඔබට ලෝකේ කම්කටොළු වලට නොසලී ජීවත් වෙන්නට ධර්මයේ සරණ ලැබෙනවා සෝවාන් සිට රහත් දක්වා මාර්ගයේදී. ඔබත් එයින් කෙනෙක් බවට පත් වී ඉතිරි කොට සම්පූර්ණ කරගන්නට අවශ්‍ය මං පෙත්තේ හැසිරීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සම්බන්ධතා තිබෙන ඔබට ලැබෙන 2022 දින දර්ශනයේ සඳහන් සදහම් පාඨයක් එහි මුද්‍රණ වේදන් දරූ පෙන්වතා විසින් විවරණය කරන ලෙස කර ඉල්ලීමක් පරිදි මේ ධර්මානුශාසනාව පැවැත්වෙන්නේ. එම දායකත්වය තංගල්ල බෙලියත්ත පාර අංක 144න් 1 නිවසෙහි පදිංචි ටි රණසිංහ මහත්මයා, ව්‍යාපාරික ටි රණසිංහ මහත්මයා, දැහැමි ව්‍යාපාරික ටි රණසිංහ මහත්මයා එහෙම කියමු අපි. ලීලා නන්දසිංහ මහත්මිය කියන යුවල තමයි මුලි දායකත්වයේ දරා තිබෙන්නේ. ඔවුන් මතක් කරනවා දෙපාර්ශ්වයේ මියගිය ඩී.ඩබ්ලිව් රණසිංහ පියාද, සිසිලියානා මවද, බී.එම් දිසානායක මවද, කන්දසිංහාරච්චිගේ දොන් ලුයිස් මහතාද යන දෙමව්පියන්ට උපහාර පිණිසත් මෙම ධර්මානුශාසනාව පවත්වනවායි කියලා. ධර්මානුශාසනාවෙහි මාතෘකා පාඨය ඔබට සමහරුන්ට හැමෝටම නෙමේ යම් සම්බන්ධතා ඇති අයට ලැබෙන මේ දින දර්ශනයේ පවතිනා වූ සදහම් පාඨයක් විවරණයයි. ඒක තුමන්ගේ ඉල්ලීමක්. අනතුරුව දේශකයන් වහන්සේ වන
ධම්මවංශ ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබ සසර දුක් කෙලවර කිරීමටත් සද්ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවාසී හා ලෝකවාසී විද්වත් සැමට සතර දුක් කෙලවර කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය නැත්නම් ධර්ම දානයේ උපනිස් වේවා යන්න ප්‍රාර්ථනයයි. ඔන්න පැතුම්. මව්පියන්ට උපහාරයක් වේවා සද්ධර්මය ශ්‍රවණය කරගන්න උපාදානයෙන් මිදෙන මගේ ඉහාත්ම වශයෙන්ම අනුගමනය කරන තැනටපත් වෙන්න මං පෙත් විවර කරගනිත්වා. මෙම ධර්ම දානමය සහ එම අනිකුත් කටයුතු සඳහා මූල්‍යදායක දතු එම යුවලටද ඉහාත්ම වශයෙන්ම නිදුක් නිරෝගී සුව චිරජීවනය පවුලේ අනිකුත් සමාජික හැම දෙනාටම සැලසී රැකියා ආදී කටයුතු සාර්ථක වී අනාගත බලාපොරොත්තු ඉටු වී රෝග පීඩා දුරු වී කල්යාණ මිත්‍ර සේවනය ලැබී උපාදාන රහිත වීමේ මං පෙත් විවර කරගෙන ඒ මගින් මේ නිවන සැනසෙන උත්තම භාවයේ හිමි කරගන්නට ඔබටත් මෙම ධර්ම දානමය ආනිසංසය හේතු වේවායි අදිෂ්ඨාන කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං